වෛරසය නිසා මේ දිනවල ප්‍රතිශක්තිකරණ ඖෂධ පිළිබඳව නිතර කතා බහට ලක් වෙනවා. ලෝකයේ තවමත් මේ වෛරසයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති නමුත් අපේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න අපේ හෙළ ඔසුවලට හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අද දවසේදී කතා බහ කරන්න අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා පරිසරවේදී තිලක් කන්දගම මහතා. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන්. කන්දගම මහතා රෝගී තත්ත්වයක් කියන්නේ මොකක්ද? මිනිස්සු සත්තු ගහකොළ උන් ජීවීන්. ඒ ජීවීන් හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායු පඨවි. ඕක තුලට විඥානය ගිහින් තියෙනවා. ඇතුල් වෙලා තියෙනවා. විඥානය පාලනය කරන්නේ අභ්‍යවකාශය. අපේ ඇතුළේ තියෙන විඥානය අභ්‍යවකාශයෙන් පාලනය කරනවා. ඒ විඥානය පාලනය කිරීම සඳහා ශක්තියෙන් සපයන්නේ සූර්යයාගෙන්. අපි සියුම්ම වටහා ගන්න ඕන දෙයක්. මේ සූර්ය ශක්තිය අපිට අවශෝෂණය කරගන්න පුළුවන් කමක් නැහැ. අවශෝෂණය කරගන්නේ ශාක ජීවීන්. ශාක ජීවීන් අවශෝෂණය කරගත්ත සූර්ය ශක්තිය අපි අවශෝෂණය කරගන්නේ ඒක ආහාරයක් ඇටියට අරගෙන. දැන් මේ කතන්දරේ මුල ඉඳලා මෙන්න ඔතෙන්. මේක තමයි විශ්වයේ තියෙන සත්‍යය. වටහා ගන්න ඕන පොදු සත්‍යය. එතකොට මේ ආපෝ තේජෝ වායු පඨවි විසින් නිර්මාණය වෙච්ච මේ ස්කන්ධය එක්ක ගහ එක්ක සතා එක්ක මිනිසා ඒ නිර්මාණය කරනකොට ඒ වර්ග වලින් ඒක අඩු වැඩි වෙනවා. සමහර අයගේ උෂ්ණය වැඩි. සමහර අයගේ තෙත වැඩි. සමහර අයගේ එහෙම එක එක ස්වරූපයන් වල තමයි තියෙන. හින්දා තමයි එක එක කෙනා එක එක විදිය. නානාය කායෝ නානාය සංඥා. එක එක ශරීර එක එක විදියට හැතිරෙන්නේ. ඒ වෙන්නේ මෙන්න මේකෙන්. මේක වෙනස් වුණාම හැසිරීම සහ සියල්ල වෙනස්. ගමන් බිමන් සහ සියල්ල මිනිසුන් වෙනස්. ඉතින් ඒ වෙනස ඒ විදිහටම පවතින්න ඕනේ. ඔය වෙනස වෙනස් වුණොත් රෝගී. දැන් මම වේගවත් ගමන් කරන කෙනෙක්. උදාහරණයක් මම කියන්නේ. මට වේගයෙන් ගමන් කරන්න බැරි වුණොත් අන්න ලෙඩක්. මම වේගයෙන් ගමන් කළේ මගේ පිට හින්දා. පිට ශක්තිය හින්දා. අන්න පිට දුර්වල වෙලා. එහෙනම් පිට ශක්තිය ගන්න අපි ගන්න එක තමයි බෙහෙත් ගන්නවා කියලා කියන්නේ. එතකොට මේ බෙහෙත් කරන්න එපා. බෙහෙත් කිරීම සඳහා මේ ශක්තියන් අතර ගොනු කරගත්ත දෙයක් තියෙනවා. එකතු වෙච්ච දෙකක්. ඒක වෛද්‍ය විද්‍යාවේ හඳුනගන්නවා වාපිත්සෙම්. දැන් අපි මිනිස්සුන්ගේ කතා කරන්න තියෙන්නේ වාතයයි පිටයි සෙමයි. දැන් ඔබතුමියගේ ඇඟේ වාතයයි පිටයි සෙමයි සංකලන වෙලා තියෙන්නේ කොහොමද? පිට වැඩියෙන්ද සෙම අඩුවෙන්ද වාතය වැඩියෙන්ද කියලා ගත්තාම ශරීර ලක්ෂණ දිහා බලලා මම කියනවා ඔබතුමියගේ පිට වැඩි. එතන වේගවත්. එහෙනම් කේන්ති යනවා. මම මේක කිව්වාම හිතන්න පුළුවන් මම මේ නිකන් මේ අර වෙන මොකක් හරි ඥානයක් මං ගාව තියෙනවද කියලා. කියන්නේ නෑ ඇත්ත සිද්ධිය ඒක. හිමින් වැඩක් පුළුවන්කමක් නෑ ඔබතුමියට. එහෙනම් නිින්ද හැම එන්න ටිකක් පරක් වේ අනික් අයට වැඩිය. මම මේක කිව්වේ කොහොමද? මේ වාතයේ පිට සහ සෙම ඔබතුමියගේ ශරීරය තුල හැදිලා තියෙන පිට ඉස්සරහට අවිල්ලා. ඒකම සමහර විට ඔබතුමියට ආවොත් වාතයත් ඉස්සරහට රෝගී තත්ත්වය වෙනස්. හැඩරුව වෙනස්. වාතපිත්තකාරයෙක්. දැන් මේක කියන්නේ වෛද්‍යවරයෙක් විතරයි. දැන් වාතපිත්තකාරයෙක්. හැබැයි ඒ ජීවිතේ ඒ විදිහටම තියෙන්න ඕනේ. බැරි වෙලාවත් ඔක වෙනස් වුණොත් එහෙම පුපුරනවා. ඇඟේ රස්නේ වැඩිලා උණ ගෑනවා. ඔන්න දැන් රෝගී තත්ත්වයක්. දැන් එයා මංගාවට බේජ් ගන්න එනකොට එන්නේ තුන්දොස් කිපිලා. තුන්දොස් සමනේ නැහැ. දෝෂති ඔක ත්‍රිදෝෂකට කියන්නේ ඔක තුන්දොස් කිපිලා. මම වෛද්‍යවරයෙක් හැටියට වටහා ගන්න ඕනේ මොකද්ද මෙයාගේ හැඩරුව. මේ සිරුර හැදිලා තියන්නේ වාතය කොච්චරකින්ද? පිත්ත කොච්චරකින්ද? සෙම කොච්චරකින්ද? කොහොමද මම මේක හඳුනගන්නේ? ඒ දක්ෂකම තමයි වෛද්‍යවරයෙක් ගාව තියෙන්න ඕනේ. දේශීය වෛද්‍යවරු ගාව තිබුණා ඕක. බටහිර වෛද්‍යවරු ගාව ඕක නැහැ. දේශීය වෛද්‍යවරු දන්නවා රෝගියා එනකොටම මෙයා එන්නේ පිත කිපිලා, මෙයා එන්නේ සෙම කිපිලා, මෙයා එන්නේ වාතය කිපිලා. ඒකට හේතු තියෙනවා.
එහෙම කිපෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තුනක් තියෙන්නේ. ඒ තුනේ එකක් තමයි ආහාර. වැරදි ආහාර ගැනීම. එහෙනම් අහනවා ඊයේ රාට කෑවේ මොනවද? උත්තර දිය යුතුමයි. විනිශ්චය අපිට අවශ්‍යයි. දැන් ඊයේ රාට කාපුවා ටික කියනවා. මට තේරෙනවා ඒක නෙමෙයි හේතුව. ඒ හේතුවට මේක වෙන්න බෑ. ඊට පස්සේ මම බලනවා පරිසරයේ ඇතිවෙච්ච වෙනසකට මේ සිරුරට රොත්තු දෙන්න බැරි වුණාද? නාඩි අල්ලලා බලනවා. ඒ කොහොමද මේ රිද්මය? එතකොට මේ පණ තියනවද කියලා බලන්න නෙමෙයි නාඩි අල්ලන්නේ. මේ රිද්මය අඳුර ගන්නවා. ඒකත් නෙමෙයි නම් හේතුව ග්‍රහචාරයක්. ග්‍රහලෝකයක වැරදි නෙමෙයි ග්‍රහලෝකයේ ගමන් කිරීම ඔබතුමියගේ සිරුරට බලපෑමක් වෙලා. ඒ හින්දා ඒක මොකද්ද කියලා බලන්න මට බුලත් අත දුන්න වෙලාව අල්ලලා තත්කාල කේන්ද්‍රයක් ගහන්න ඕනේ. තත්කාල කේන්ද්‍රය ගහලා බලනවා කොයි ග්‍රහලෝකයේද මේ මොහොතේ මේ වැඩ කරලා තියෙන්නේ. අහුවෙන සෙනසුරා උදාහරණයක් මම ගන්න සෙනසුරා. බලනවා දේහ ලක්ෂණ. ඇහැ වටේට කළු වෙලාද සුදු ඇඟන ඇහැ වටේට කළු වෙලා තියෙනවද? සනි මණ්ඩලයේ බැහැලාද? වම් කකුල තුවාල කරගෙනද? සෙන්සුරාගේ වම් කකුල නොන්ඩි. ඒ උදාහරණයක් දීලා තියෙන්නේ හොයාගන්න. වම් කකුල තුවාල කරගෙනද? එන කළු පාට ඇඟට නම් කළු පාට වැඩි වෙලාද? මේ සේරමක් කරලා පරීක්ෂණයක් කරනවා. ඊළඟට බෝතලේ අරන් එන්න කියලා කියනවා. බෝතලේ ගේන්න යන්න ඉස්සුවේ වම් කකුලද? සාහිත්‍ය වශයෙන්ම සෙනසුරුගේ අපලය. සෙනසුරුගේ දෝෂ වෙලා මේ වෙලාවේ. බේච් කරන්න ඕනේ. ඇගේ තියෙන නිල් පාට අයින් කරන්න ඕනේ. නිල් පාට ඇඳුම් ගන්න නිල් පාට මල් අරන් නිල් පාට දෙයියෝ ගාවට යවන්න ඕනේ. නිල් පාට මෙනික් ගල දාන්න වෙනවා. උදේ 6යි 7යි අතර සෙනසුරාගේ වාහනේ කපුට නිල් පාටයි බලන්න. උදේ 6යි 7යි අතර විතරයි නිල් අනික වෙලාවට කළුයි. සූර්යාගේ ආලෝකයේ පරාවර්තන ආලෝකයේ ඒ වෙලාව නිර්මාණය කරන්නේ නිල් පාට. ඉතින් ඒ වෙලාවට කපුටට කිරිබත් දෙන්න ඕනේ. නිල් පාද උරා ගන්න සෙනසුරට අයිත ශාක වලින් ප්‍රධානම ශාකය නුගගහ. නුගගහේ අත්තක් අරන් එළිය වැටෙනකන් ආවඩා ආයිබෝ වේවා කියලා පිහින්න ඕනේ. එහෙම නැත්නම් මේ ග්‍රහලෝක අයිති ගස් වලට උදාහරණයක් ගත්තොත් අඟහරුවට අයිති ගහ මොර ගහ රමුටන් ගහ අඟහරුගේ හැසිරීම අනුව ඵලදාව වෙනස් වෙනවා. අඟහරුගේ මහ දසාවක් අවුරුදු 7යි. එහෙනම් මොර ගහේ ගෙඩි හැදෙන්න ඕනේ අවුරුදු 7කට සැරයක් හොඳට. අඟහරු පෘථුවිය ළඟින් ගියොත් එහෙම රමුටන් වැඩි. පෞගේ අවුරුදු වල ඔයගොල්ලෝ දැනගන්න නැති අවුරුදු ගානකට පස්සේ පෘථුවිය ළඟින් අඟහරු ගියා. රමුටන් ගස් වල ගෙඩි කැඩුවේ නැහැ ඔයගොල්ලෝ. මෙන්න මේවා උඩ ග්‍රහලෝක අයිති ගස් වලට. එහෙනම් ඒ ගස් වලින් කොටස් අරන් අපි ඖෂධ හදන්න ඕනේ. ඒ ඖෂධ මොනවද කියලා ඍෂිවරු කියලා තියෙනවා. දිගින් දිගටම ඇවිල්ලා. ඒවා හඳුනා ගැනීම සඳහා උපක්‍රම සේරම පාවිච්චි කරලා තියෙනවා. උන්වහන්සේලාට ඒ බෙහෙත හදලා දෙන්න ඕනේ. හැබැයි මේ රෝගේ හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඕගොල්ලන්ට. එහෙනම් වෛද්‍ය මේ වෙදකම පිළිබඳව ශාක පිළිබඳව ලොකු අවධානයක් තියෙනවා. අවබෝධයක්. මේ අවබෝධය ලංකාවේ මිනිස්සුන්ට ඉස්සර තිබ්බා. මොනවා හරි කණ්ඩ ගැටි කියපුවා ඔක සෙම මේ කාලේ හොඳ නැහැ. කියන්න පුළුවන්කම තිබ්බා. එහෙනම් කොයි කාලේද ඒක කන්නේ? සෙම බලවත් නැති කාලේ. කොහොමද සෙම බලවත් වෙන්නේ? පියවර 3ක් ක්‍රම 3ක් තියෙනවා. උදේ කාලේ සෙම මිනිහගේ සිරුර වර්ධනය වෙන්නේ උදේ වෙලාව. සිරුර වෙන වෙලාව. සෙම වර්ධනයට සෙම අවශ්‍යයි. එඳ උදේ කන්න ඕනේ. දවල්ට පිට. රැයට වාතය. ජීවිතය අනුව පුංචි කාලේ සෙම. තරුණ කාලේ පිට. නාගි කාලේ වාතය. සූර්යාගේ ගමන් රටාව අනුව අවුරුද්ද අනුව මාර්තු අප්‍රේල් අගෝස්තු සැප්තැම්බර් සූර්යා ලංකාව උඩ පිට. දෙසැම්බර් ජූනි කර්කටකේ සහ මකරේ අන්ත දෙකේ සෙම. ඒ අතරමැද කාලේ වාතය
එහෙමනම් අවුරුද්දේ කෑම උදේ දවල් රැ කියලා වෙනසකුත් තියෙන්න ඕනේ. වයසටත් වෙනස් වෙන්න ඕනේ. අවුරුද්දේ දින ගණන් වලටත් වෙනස් වෙන්න ඕනේ. මේ පිළිබඳව අවබෝධයක් තිබුණා රමුණාසල ගාව. එන්න යුවි අපේ අම්මලා වෛද්‍යවරු වගේ. ඔය තෝරන් වල අම්මට පුළුවන්කම තුන තමන්ගේ ළමයි නිරෝගීව හදන්න. කවි කීකේ හැදුවේ. කැස්සට කුස්සට. වමනට කජුමද. උනට කුරුම්බා එම්මට වම්බටු. එම්ම කියන්නේ වාතය. මෙන්න මේ සමාජය නැවත හදන්න නම් මේ රටේ මේ මුළු අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. දේශීය වෛද්‍ය විද්‍යාවට මෙට වැඩි තරක් තියෙන්න ඕනේ. අද දේශීය වෛද්‍යවරයා නිර්මාණය කරන්නේ අර මොකද්ද නලාව දාගෙන යන වෛද්‍යවරයෙක් හැටියට. ඌ ගාව මේ පිළිබඳව දැනුමක් නැහැ. අඳුන් තරමින් කැලේකට ගිහින් දැම්මොත් අතරමං වෙනවා ගස් අඳුර ගන්න බෑ. එතන ඉඳලා එන්න තියෙනවා සාක හඳුනා ගැනීම එතන ඉඳලා එන්න තියෙන්නේ. මොනවද මේ සාකේ තියෙන්නේ? මොනවද මේ සාකේ? අපි ගත්තොත් එහෙම ක්විනයින් කියලා ගහක් තියෙනවා. ලංකාවට අයිති නැහැ ඒක. පිටරට ගහක්. හැබැයි ලංකාවේ හදලා තියෙනවා වතුවල සුද්ධෝ. ඇයි ඒ? ඔවුන්ට උණ හැදුනොත් උණ පාලනය කර ගැනීම සඳහා ඒ ගහේ පොත්තක් අරන් අපන එකයි තියෙන්නේ. ඒක පස්සේ කාලේ නෙහි තියෙන රසායන උරාගෙන උන් හදනවා දියුණු පෙත්තක්. මම මාධ්‍යකදී කවදාකවත් වෙළඳන් වලට පෙනී හිටින්නේ නැහැ. එහෙනම් පෙත්තේ නම කියන්නේ. හරිද? ඒක 2.50ට තුට්ටු දෙකට විකිනන තුට්ටු දෙකට විකුණන්න ඕන එක. විකිනනවා කනවල හැම කඩේකම විකිනනවා මේ පෙත්ත. ඒ හදාගත්තේ මේ ගහෙන්. ඒ හින්දා ශාකවල තියෙන ඖෂධීය ගුණය හඳුනගත්තොත් ලෙඩ නැතුව ඉන්න මේ රටේ මිනිසුන්ට පුළුවන් ආහාර වලට අතුරු කරලා හින්දා ආහාර සංස්කෘතිය තේරුම් ගන්න. අපි ආහාර සංස්කෘතියක් තියෙනවා. වෙන දවසක ආහාර සංස්කෘතිය ගැන මම කතා කරනවා. මොකද ආහාර සංස්කෘතිය ගැන ඔබතුමාලට කතා කරන්න මට වෙනම වෙලාවක් ඕනේ. මේ වෙලාවත් ඒක දාගත්තොත් එහෙම මේ මාතෘකාවෙන් පිටට යනවා. ඇයි මිනිස්සුන්ගේ අවධානය අඩු වෙලා තියෙන මේ දේශීය වෛද්‍ය ක්‍රමය ගැන හිමත් නැත්නම් ඉහළ උස පිළිබඳව? මේක තමයි මම කියන්නේ ලෝකයේ බොහෝ රටවල් තමන් දන්න විද්‍යාව පාවිච්චි කරලා අනෙක් රටවල් වල තිබුණු දේශීය වෛද්‍ය විද්‍යාව එහි තිබුණු රහස් හොඳින් හොයාගෙන ඒවට කෙටි පාරවල් හෙව්වා. එතකොට ලොකු ගොඩයි කෙටි පාරයි කියලා තමයි ශ්‍රී ලංකාවේ මිනිස්සු ගැන කතා කරනකොට කතා කරන්නේ. අපි සිංහල මිනිස්සුන් ඕන ලොකු ගොඩකුයි කෙටි පාරකුයි. මේ කෙටි පාරවල් හොයන මේක තේරෙන භාෂාවෙන් කිව්වොත් කෙටි පාරවල් තේරෙන්නේ නැහැ. මොකද බහු භාෂාවෙන් කිව්වොත් මේක අප්පාගේ භාෂාවෙන් කිව්වොත් ෂෝට් කට්. එතකොට මේ ෂෝට් කට් වල යන්න කැමති මිනිස්සු කෙටියෙන් හොයනවා. පත අටයකට හිඳවලා මේක දුන් දාගෙන ලිප ගාවින් රත් කරනවට වැඩිය අර ගිහිල්ලා පෙත්තක් ගෑලා දාක් දාගෙන බිව්වා මේක හොඳයි නැති. හැබැයි පෙත්තේ අතුරු ආබාධ තියෙනවා. ඒ අතුරු ආබාධ වලින් මරණයක් වෙන්න පුළුවන් කියන එක මම වටහාගෙන නැහැ. හැබැයි අපේ දේශීය ආහාරවල තියෙන්නේ දේශීය ඖෂධවල තියෙන්නේ ආහාරයක්. ඒකේ අතුරු ආබාධයක් නැහැ. අනවශ්‍ය නම් ඒක බැහැර කරන මුත්‍රා සහ මල හැටියට. හැබැයි අපි ගත්ත පෙත්තක ඒක නැහැ. පෙත්තක අතුරු ආබාධයක් තිබුණොත් මූණ දෙන්නම වෙනවා. මගේ පුතාට අසනීපයක් වෙලා පොඩි කාලේ බේත් ගේනවා. මෙයා hina වෙනවා. බේත් බීලා. තැන් වලට ගිහලා hina වෙනවා. හිතා ගන්න බෑ. ආයේ බඩ අල්ලගෙන දඟලනවා. උස්සගෙන ගියා වෛද්‍යවරයා ගාවට. වෛද්‍යවරයා තේරෙන වැරද්දක් වෙලා තියෙනවා කියලා. වහම රෝවලට දානවා. ඒ රෝවලට දාපුවම වෛද්‍යවරු පිරෙනවා. මොකද මම ටිකක් ප්‍රසිද්ධ චරිතයක් ඉඳලා වෛද්‍යවරු ටික වෙලාව ටිකක් මුළු තැන දුන්නා විතරක් නෙමෙයි MOH එකේ වෛද්‍යවරයාත් මේ ආරංචියට හොස්පිටල් එකට දුවගෙන ආවා. සේරම හොයන්නේ මෙයාට පිටගැස්මද ඇඟිලි අනිත් පැත්තට යනවා. පරීක්ෂණ දිගටම පරීක්ෂණේ. මුත් එකේ වෛද්‍යවරයෙක් කිව්වා. වෛද්‍යවරයා මට කිව්වා මට යා දේශපාලන වශයෙන් මාත් එක්ක සම්බන්ධයි. ඉතින් සහෝදරයා ඔල්රෙඩි අර පෙත්ත කර්ම කරලා පෙත්ත ටික මෙන්න මේ පෙත්ත ටික ගැන කියන්නේ කියලා. පස්සේ මම පෙත්ත ටික දුන්නාම වෛද්‍යවරුන්ට පොයිසන් පොත ගන්න කියලා කෑ ගහනවා මට ඇහුණා. මගෙන් අස්සන් ගන්නවා අර හදිසි තීන්දුවක් ගන්න ඕන වුණොත් ඔපරේෂන් කරන්න හරි එක මොකක් හරි එකට. ඔක්සිජන් බට ගෙනල්ලා පිටිපස්සෙන් හංගගෙන ඉන්නවා මටත් නෝනටත් පේන්නේ නැති වෙන හදිසියෙන් මට ඔක්සිජන් දෙන්න ඕන. හොයාගත්තා.
අතුරු ප්‍රතිඵල මිනිස්සු ලක්ෂයකට විතර එක්කෙනෙකුට එහි ප්‍රතිඵලය අතුරු ප්‍රතිඵලයක් වෙනවා භයානක. ඒ මගේ පුතා තාව වහම ඒගොල්ලෝ බෙහෙත් දුන්නා. එතනින් නම් පුතාට මුත්‍රා යන්න පටන් ගත්තා. මුත්‍රා වලින් ඒ විස එළියට ගියා. පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් මොකද වෙන්නේ? දශමයක් එහාට මෙහාට වුණා නම්. එහින්දා මේ අපි හඳුනාගත්තේ නැති මේ මහා ජාවාරාම තියෙන ඖෂධ වලට යනවට වැඩිය අපේ තියෙන දේශීය වෙදකමේ තියෙන බෙහෙත් සියල්ල ආහාර ශක්තිය ආහාර ඒවා පිළිබඳ විශ්වාසය තියන්න පුළුවන් විශ්වාසය තියන්න ඕනේ අපි දේශීය මිනිස්සු ඇටියට. හැබැයි ඒ විශ්වාසය රකින්න ඕනේ වෛද්‍යවරු මේ රටේ දේශීය වෛද්‍යවරු. ඔවුන් තමන් ගාවට එන රෝගියා හරියට පරීක්ෂා කරලා හරියට වෙදකම කරන්න බැයි නම් ඒ වෙදකම නොකර නිකන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ වෙදකම ප්‍රතික්ෂේප කරනවා මිනිස්සු. ඒ හින්දා මම වෙදකම අතිතරම් ඉගෙන ගත්තා. එහෙනම් මට රෝගියාගේ වෙදකම හඳුන ගන්න පුළුවන්. මේ ලෙඩේ හඳුන ගන්න පුළුවන්. වෙදකම් කරන්න මට අයිතියක් නැහැ. ඒ අයිතිය ගන්න නම් මම ගුරු අරන් ගන්න ඕනේ. ගුරු අරන් ගන්න නම් ගුරුවරයෙක්ගේ ඇඟේ තියෙන විද්‍යුත් තරංගේ මගේ විද්‍යුත් තරංගයත් එක්ක එකව කරන්න ඕනේ. එහෙමනම් මම ගුරුවරයාගේ ගෙදර ගිහින් බැල මෙහෙවරකම් කරන්න ඕනේ. බැල මෙහෙවරකම් කරනකොට වෛද්‍යවරයා ගෙදර එයාගේ හිතපත් වෙනවා. අදිසියේ මම පිළිබඳව ඇති වෙන මහා අනුකම්පාවක්. එකපාර අපි ගමේ භාෂාවෙන් ගොත් හොස් ගාලා හිතපත් වෙනවා. මේ තමයි විද්‍යුත් තරංගේ පයින් වෙලාව. ඒ වෙලාවේ වෛද්‍යවරයා ඔළුව අත ගෑවනම් ගුරුවරයා පරි. මං දෙන වෙදකම අර රෝගියට පිළිටිනවා. ඇයි යන්නේ මහා ආධ්‍යාත්මික බලයකුත් එක්කලා. ආධ්‍යාත්මික බලය දේශීය වෙදකමට අවශ්‍යයි. මේක නොතේරෙන වෛද්‍ය අපේ දේශීය වෙදකම පිරිහෙන්න පටන් ගන්නවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් ළමයි මාස 6ක් පිට ගුරුවරයෙක් වෛද්‍යවරයෙක් ගාව ඉගෙන ගන්න ඕනේ. වෙද මහත්තයෙක් ගාව. ඒ වෙද මහතුරු මං හම්බෙලා ගෙන් මං අහනවා මේ කොහොමද මේ ළමයින් ගැසිරීම වැඩක් නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට මං ගාව මාස 6ක් පුහුණු වුණා කියලා අස්සම් කරලා දෙනවා. ඒ විතරක් නෙවෙයි මටත් දීමනාවක් හම්බ වෙනවා. ඒකත් මං අස්සම් කරලා දීලා තියෙනවා. ඒ සල්ලිත් ඔයගොල්ලෝ ගන්න කියලා. යයිද මේ වෙදකම? රෝගියාට වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. වෛද්‍යවරයාට පුළුවන්කම තියෙන රෝගියාගේ වෙදකම මේ එයාට තමන් පිළිබඳ විශ්වාසයක් තියෙන. මේ විශ්වාසය මත තමයි මේ වෙදකම 100ට පවතින. 150ක් විශ්වාසය මත. ඒ විශ්වාසය ගොඩනගන්න බැයි නම් දේශීය වෙදකම අතහැරලා දාන්න ඕනේ. ඒකයි මේ වෙලාව තියෙන වෙන මොකද මේ? ඒ ඖෂධම තියෙනවා. ඒ ඖෂධය ගන්න වෙලාවක් ගත යුතු වෙලාවක් ගත යුතු විදිහවත් දන්නේ සමහර වෛද්‍යවරු. මොකද සාකේක විස නගින හෝරාවක් තියෙනවා. විස තියෙන දිශාවක් තියෙනවා. බැරි වෙලාවත් ඒ පැත්තෙන් ගත්තොත් අපේ ප්‍රතිඵල එනවාද? උදාහරණයක් ගත්තොත් මීයෝ අපි මම කියන්නේ විස ගැන. කුඹුරේ මීයෝ කනකොට ගොයම ඒක බේරීම සඳහා ඒකෙන් බේරීම සඳහා අපි වතුර ඇලක් ගාව තියෙන මී ගහකට යන්න ඕනේ. ඒ යන්න තියෙන්නේ කුකුලන්ලන් ඉස්සල්ලා. ඊළ ගහේ හතර පැත්තට වැඳලා උතුරු පැත්තේ පොත්තෙන් උඩින්ල පල්ලෙහාට පොතු ගලවන්න ඕනේ. පොතු කැලි 46ක් ගලවලා ගහලා කොටලා කුඹුරට දාන්න ඕනේ. ඇයි මේක විභාග කරන්නේ නැත්තේ? ලොකු කතන්දරයක්. මොකද්ද කතන්දරේ? මී ගහේ පොත් මීයන්ට විසයි. එහෙනම් මී ගහ ගාවට යන්න ඕනේ. කුකුලන්ලන් කලියෙන් ඇයි බ්‍රහ්ම මූර්තියට කුකුලන්ලන්නේ බ්‍රහ්ම මූර්තිය. බ්‍රහ්ම මූර්තිය කියන්නේ ගහේ වේගෙන් වතුර අදින වෙලාව උඩට. ඒතකොට වේගෙන් වතුර අදින ගහක වේගෙන් වතුර ගන්න දිය කඩක් ගාව තියෙන ගහකට යන්න ඕනේ. ඒකයි එතෙන් යන්නේ. හතර පැත්තටම වදින්නේ ඇයි? ගහට තෘප්තියක් දෙන්න ගස් වලට තියෙන සිතුවිලි. අපි හැසිරෙන ආකාරයෙන් වුන් බය වෙනවා, වුන් තෘප්තිමත් වෙනවා. පොරවක් කරන් ගහක් ගාවට යනකොට වුන් බය වෙනවා, ඇකිලෙනවා. හැබැයි අපි ගහට වැන්දොත් ගහ මේ බොහොම සන්තෝෂයෙන් යාගේ ප්‍රභාවය වැඩි වෙනවා. තවත් වේගෙන් වතුර අදිනවා. ඇයි උතුරු පොත්තෙන් ගන්න? චුම්බක බලය තියෙන උතුරට. ඒ හින්දා බැර ලෝහ වස ඔක්කොම උතුරු පොත්තේ. ඒ මොහොතේ. ඇයි උඩින්ද පල්ලෙහාට ගලවන්න කියන්නේ? පල්ලෙහාට උඩට ගලවනකොට මෙහි වතුර වැඩිීමේ වේගය උඩ පොත්තේ මොකවත් නැහැ. ඇදලා ගිහින්. උඩින්ද පල්ලෙහාට ගලවනකොට ඔක්කොම මේ පොත්තට. ඇයි 46ක් ගලවන්න කියන්නේ? සූර්යයා සමකේ ඉඳලා කර්කටකට යන්නේ දවස් 92යි. ඒ 92න් ගෝයන් ගහට අවශ්‍ය වෙන්නේ දවස් 46යි. පැහෙන්න ගන්නවා. ගෝයම.
එහෙනම් මී ගහේ තියෙන පොතු ඔක්කොම ගලවන එක නවත්තලා පොතු කැලි 46ක් ගන්න කියන්නේ 92න් භාගේ 46යි. දැන් මේකෙන් අපි ගන්න තියෙන්නේ ගහේ පොතු ආවට ගියට ගලවන්න හම්බෙන්නේ නැහැ. හොඳ නැහැ. ඇයි? විස වෙන්න පුළුවන්. ගහ තේරුම් ගන්න ඕන. ඒ ගහ තේරුම් ගත්තත් ගහ රෝගීද කියලා බලන්න ඕන. රෝගී ගහකින් බේත් යන්නේ නැහැ. ඒ ගහේ පිට වැඩි වෙලාද? කොළ දිහා බලන්න පරීක්ෂණ කරන්න. කොළ දිහා. කොළ කෙලවර පිච්චිලා නම් පිට වැඩි. කොළ කහ වෙලා නම් ගහේ පිට රෝගේ. ඒ ගහේ පොතු ගලවන්නේ නැහැ අපි. ගහේ පොත්ත ඝනකමද කියලා බලන්න ඕන. ඇයි? වාතය. වාත රෝගියෙක්. එයාගෙන් අපි ගන්නෙ නැහැ. ගහේ කොළ තද කොළ පාටයි. ගහේ තැන් තැන් වලින් පුපුරලා වතුර ගලනවා. මැලියන් වාගේ. සෙම රෝගේ. අපි ඒ ගහෙන් බේත් ගන්නෙත් නැහැ. කොයි තරම්නම් දේවල් මේ වෛද්‍ය විද්‍යාවේ තිබිච්ච ඒවා අපි නොසලකා හැරලා තියෙනවද? අද එළබටු මුල් වලට වම්බටු මුල් විකිනෙන්නේ නැද්ද මේ කඩවල් වල? අර ප්‍රතිඵලයේ තියෙයිද? මෙවැනි විදිහට තෝරලා ඒ හෝරාවල් වලට ඒව ගලවලා ඒ බේත හදලා දුන්නොත් ඒ රෝගියා නැගිටින වෙනද වෛරස් තියා මොනවා ආවත් අපිට බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් තුමුලාසලට තියෙනවා සමාජ මාධ්‍යයට මේ පණිවිඩ දෙන්න. එහෙනම් මට මොන ප්‍රශ්න තිබුණත් මොන වෙලාව තිබුණත් මම මේ ආරාධනාව බාරගෙන මුණ දෙන්න මේකට. මේක මමත් කිව්වේ නැත්තම් මම හිතලා මම බරපතල වැරද්දක් කරනවා කියලා. දේශීය ඥාණයට. වර්තමානයේදී වෛරස කියන වචනේ අපිට සෑම තැනකම අහන්න දකින්නට ලැබෙනවා. නමුත් මේ වර්තමානයේදී පවතින විවිධ වූ වර්ගයේ වෛරස් වර්ග අතීතයේ පැවතුනේ නැද්ද? අපි ලංකාව ගත්තොත් ලංකාවේ මගේ ආතමට පුංචි කාලේ කතාවක් කියනවා. ඉස්සර රකුසෙක් හිටියලු ලංකාවේ. ඒ රකුසා රතස් යකාලු. මේ යකා දැක්ක මිනිහෙක් බය වෙලා ඇස් දෙක රතු වෙනවලු. ඒ රතු වෙච්ච ඇස් දෙක දැක්කලා තව මිනිහෙක් දැක්කොත් ඒ මිනිහගෙත් ඇස් රතු වෙනවලු. ඇස් රතු වෙලා මැරෙනවා. ඒ කියන්නේ යකා ඇරයි යනවා මේගොල්ලෝ. එන්න මේකට කිව්වා රතස් යකා. ගම්මාන පිටින් පාලු වුණාලු ලංකාවේ රතස් යකා හින්දා. ආතයි කතා ඉවරයි. මම පස්සේ පරීක්ෂණ කරනකොට මම මේ රතස් යකා ගැන පරීක්ෂණ කරනවා. කොහෙද හිටියේ? ගම්පහ. ගම් හතක් පාලු වෙලා. කැන්දලියක්ද පාලුව? එකක්. එතන ඉඳලා ගම් හතක් පාලු ගම්. මේ පාලු ගම් ඉඳලා තියෙන රතස් යකා ඉඳලා තියෙනවා. මේ බලපුවම මොකද්ද මේ? තේරුම් ගන්න වෛරසයක්. වෛරසයක්. එතකොට මේ වෛරස් ඒ කාලේ තිබිලා තියෙනවා. එවැනි බොහෝ වසංගත කියලා වට කියන්නේ. වඳුරු වසංගත කියලා කියනවා මට. ඒ කාලේ පවතින වඳුරු වසංගත. හරි ලස්සනයි. ඒ වඳුරු වසංගත කියන්නේ මේ කැලෑවෙන් නුත් මේ වසංගත එනවා. එහෙනම් මේ වසංගත රෝග සත්තුන්ගෙනුත් එනවා කියන එක පිළිගන්න පුළුවන්කම අපිට තියෙනවා. එimhe සත්තුන්ගෙන් එන වෛරස ගැන අතීතයව ගත්තොත් ඈත අතීතය ගත්තොත් රෝගයක් තියෙනවා සර්පයන්ගෙන් බෝ වෙන. ඒක අභිවාත රෝගය. අභිවාත රෝගයෙන් ගම්මාන පරම්පරා මිනිස්සු විනාශ වුණා. ඒ විනාශ වෙන එක නවත්ත ගන්න තියෙන ක්‍රමෙත් කතා කරනවා. ඒ ක්‍රමය තමයි මෙහෙම විනාශ වෙනකොට ඒ ගෙවල් ඒ ගෙදර ඉන්න එක ගෙදරක කොහේ හරි ඉන්න ශක්තිමන්ත මිනිහෙක් බේරෙන්න විදියක් නැහැ. උපක්‍රමය තමයි පිටිපැත්ත බික්කිය කඩාගෙන ඒකෙන් එළියට යන්න ඕනේ ගේ දිහා බලන්න. ඒ බලාගෙන ගිහිල්ලා කවදා හෝ දවසක ඔහු අහපව ගමට ඇවිල්ලා අලුත් ජීවිත පටන් ගන්න ගම දියුණු කරනවා. සියලු රත්තරන් බඩුවෙම ධනය හංගලා යන්නේ. එහෙම එක්කෙනෙක් ගිහිල්ලා රජ කාලේ රස්සාව සඳහා වෙන ජනපදයක වෙන රාජ්‍යයක උදේ පාන්දර මිනිසුන්ට හැරවනවා කෑ ගහලා වැඩට යනවා. වැඩට ගිය මිනිස්සු ඇවිල්ලා කීයක් හරි යාගේ අතට දෙනවා. ඇහැරෙව්වට. එහෙනම් එයා කෑ ගහන ඉඳ අර නම කරන්නේ නම තියන්නේ ගෝසක. ගෝසා කරන ඉඳ. එහෙනම් ගෝසක කෙනෙක් මෙහෙම කෑ ගහනකොට දවසක් රජ කෙනෙකුට ඇහෙනවා මේ සද්දය. බලපුවම මේ ඔහුට මේ ශබ්ද වලින් හොයන්න පුළුවන් චරිත. තේරෙනවා මේ නම් සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි රජෙක්. එන්න තමන්ගේ දුවට කසාද බඳින්න කියනවා එයා. දුව කසාද බඳිනවා.
තාත්තගේ නියෝගය. ටික කාලයක් යනකොට රජුරෝ මේක අහනවා කතන්දරේ කියනවා. ඊට පස්සේ රජුරෝ කට්ටියත් එක්කලා ජනපදයට යනවා. උඟක් පස්සේ වෛරසය ඉවරයි. අර ධනෙ අරගෙන මේ රාජ්‍යත් මේ රාජ්‍යයට ඇඳනවා. මේ අතීතයේ තියෙන කතන්දර. මේ හස්සේ තියෙන වෛරස කියලා විග්‍රහ කරගන්න කවුරුවත් හිටියේ නැහැ. ඇත්ත වශයෙන්ම වෛරස මේවා. එන වෛරස මේ අදට ආපු එකක් නෙවෙයි. තව දෙයක්. গুপ্ত වෙදකම් තියෙනවා. ඒ গুপ্ত වෙදකම් වල මේ වෛරසය පිළිබඳව කතන්දර තියෙනවා. මම මේ බෝධීන් ගැන අධ්‍යයනය කරන්න ශාක ටික අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ ශාක අස්සේ තියෙනවා කවුඩු බෝධිය. මේ කවුඩු බෝධිය. ඉතින් කවුඩු බෝධියක් මේ අටවිසි බුද්ධ වලින් එකක්. බෝධීන් එකක්. ඉතින් කවුඩු බෝධිය ගැන මම අධ්‍යයනය කරනකොට බෝගහම තමයි පතන් වල තියෙන්නේ. පතන් බෝධි කියලා පතන් බෝ කියලා කියනවා. කපුට වහනින්ද කවුඩු බෝ කියනවා. මේ ගහ ඖෂධීය වශයෙන් තියෙන වටිනාකම මොකක්ද කියලා බලනවා. ඊළඟට මම ශාකයක් ගත්තොත් මම ඒ ශාකයේ හැම පැත්තෙම බලනවා. මේකේ තියෙන අපූර්ව දෙයක් වසංගත වලින් බේරෙන. කපුට අන්ලන්න කලිය. මේ බෝගහක් ගාවට ගිහිල්ලා නැගෙනහිරට තියෙන මුල ආයුධයකින් තොරව මොටා ආයුධයකින් කියලා කියන්නේ මොටා ආයුධයකින් කඩලා ගලවලා කපුටු හඬත් අහුවෙන්න ගලවලා ඉනේ ගහගත්තාම වසංගත රෝග වලින් බේරෙන්න පුළුවන්. පසු කාලීනව මම දැක්ක පෙරුම් කායන් ටිකක් ඉනේ බැඳගත්තෙත් වෛරස් වලින් බේරෙන්න. පෙරුම් කායන් වලට වෛරස් විනාශ කිරීමේ ශක්තියක් තියෙනවා කියලා ඖෂධීය ගුණ තියෙනවා කියලා දැනගතින්න එහෙමයි. අරකට එහෙම දෙයක්. බලන්න ඒකේ තියෙන විද්‍යාව. මේ ගහ නැගෙනහිරට තියෙන මුල තමයි ක්‍රියාත්මක වෙන්නේ හොරාවේ. මොකද හොරාව? කපුට අඬලන හොරාව. කුකුල අඬලන බ්‍රහ්ම මූර්තියට. මේක බ්‍රහ්ම මූර්තිය නෙමෙයි මේ මූර්තිය එන්නේ කපුට අඬලන මූර්තිය එතන එන්නේ. ඒකයි කපුටු හඬත් අහුවෙන්න කාක් කියනකොට ගලවන්න ඕනේ. ඇයි මේවා පරිශ්‍රණයට ලක් නොකරන්නේ? ඇයි මේවා අවතක්සේරු කරන්නේ? මේවා තක්සේරු කළ යුතු වෛද්‍යවරු කොහෙද අද ඉන්නේ? ඒ වෛද්‍යවරුත් බටහිර වෛද්‍යවරුන්ගෙන් බේත් ගන්න තැනට යන්නේ තමන් ගැන විශ්වාසයක් නැතුවද? තමන්ගේ වෙද පරපුර ගැන විශ්වාසයක් නැතුවද? අහන්න තියෙන කාරණාවක්. අදට මට වයස අවුරුදු 69 ඉවරලා 70 පටන් ගන්න යනවා. දැන් මම ඉපදිලා පැය ගාන. අද පාන්දර 3:58යි මම ඉපදුනේ. කිසි බේතක් බොන්නේ නැහැ. කිසිම රෝගයක් නැහැ. ඒ මේ දේශීය ඥානයට පින් සිද්ධ වෙන්න. දේශීය ඥානයේ විශ්වාස කිරීමේ ප්‍රතිඵලය. මම කියන්න තියෙන මිනිසුන්ට මහා විශ්ව දැනුමක් තමුන්නාසලාගේ රටේ තියෙනවා. ඒ තමයි මනසින් විශ්වය දැකපු ඍෂිවරු. ඒ ඍෂිවරු විසින් අධ්‍යයනය කරලා ලියලා දුන්න පොත් ටිකේ තියෙන දැනුම ඉඳ චරකය, සුශ්‍රුතය, සාරාර්ථ සංග්‍රහය. සාරාර්ථ සංග්‍රහය තමුන්නාසලාගේ රජ කෙනෙක්ගේ බුද්ධදාස රජුගේ. බුද්ධදාස රජුගේ ටිටිකල ඉඳගෙන මේක අධ්‍යයනය කරලා මූණමුරු ඍෂිවරයාගේ පුස්තකාලය අධ්‍යයනය කරලා ඔහු ලියපු මේ සාරාර්ථ සංග්‍රහයවත් කියවන්නේ. වටහා ගන්න පුළුවන් මේ තමුන්නාසලාගේ රට. බය වෙන්න දෙයක් නෑ මේවට. මං අහලා තියෙනවා කන්දගම් මහත්තයා මේ අපේ ශරීරයට වෙන දෙන වෛරස් අපිට මගහරව ගන්න පුළුවන් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය මගහරව ගත්තොත් මේ ඉහළ නංව ගත්තොත් කියලා. එතකොට අපිට මේ අපේ දේශීය හෙලෝස මොනවාද මේ ප්‍රතිශක්තිය කරන ඉහළ නංවන්නේ? අපි අහලා තියෙනවා යන්තම් එක ගහක් ගැන. ඒ ගහ ගලවන්නත් තහනම් වාගේ තියෙන ගහ. ඒ තහනම් උනේ කොහෙන්ද කියලා නම් දන්නේ නැහැ. එඳ ඉන්දියාවෙන් එහෙම මේවා ගෙන්නනවා. එවැනි බේට්ටියක් තියෙනවා. වනාන්තර වලට ඇතුළු වෙන එක නවත්තන්න දන්නේ නැහැ මේ ශාකයේ තියෙන වනාන්තරය. මේ වටිනාකම මේ ගහේ නම බින්කොහොම. සනීප කරන්න බැරි උනක් තියෙනවනම් ඒක සනීප කරන්න නම් බින්කොහොම තම්බලා බොන්න ඕනේ. සනීප කරන්න බැරි උන කියන්නේ වෛරස්. උන කියන්නේ රෝග ලක්ෂණයක්. මගේ තුවාලයක් තිබුණොත් කොහේ හරි තුවාලේ හින්දා මට උණ ගැනෙන්න පුළුවන්.
මගේ බඩේ අමාරුවක් තිබ්බොත් බඩේ අමාරුව හින්දා උණ කැරෙන්න පුළුවන්. ඒවා සනීප කරන්න පුළුවන්. බඩේ අමාරුවක් නම් අපි ඔය මොනවද ගම්බිරිස් ටිකක් කෝපි ටිකක් එහෙම දාලා බිව්වම සනීප වෙනවා. තුවාලයක් නම් තුවාලයට අවශ්‍ය ප්‍රතිකාර කරනවා සනීප වෙනවා. සනීප කරන්න බැරි වුණ වෛරස මේ වචන තේරුම් ගන්න ඕනේ අපි. වෛරස උනා. ඒවා රෝගී ලක්ෂණ පෙන්න උදේට උණ ආය හවස සනීපයි. හොයාගන්න බෑ. නන්දදාස කෝදාගොඩ දක්ෂ සිංහල හසුරුවන කෙනෙක් වෛද්‍යවරයෙක්. ඔහු කරෝනල් හොස්පිටල් එකේ හිටපු වෛද්‍යවරයෙක්. ඔහු දවසක් කියනවා සිංහල පාඩමක් උගන්වන වෙලාවේ මට එයා කරෝනල් ඉස්පිරිතාලේ ඉන්නකොට අම්මලා ලෙඩ්ඩුව ළමයායි වඩාගෙන එනවලු. ඇවිල්ලා කියනවලු දොස්තර මහත්තයෝ අපේ ළමයාට ලවුනේ තියෙනවා කියලා. වෛද්‍ය විද්‍යාවේ එහෙම වුණක් එයා දන්නේ නැහැ කිව්වා. ඉතින් එයා කල්පනා කරනවා කිව්වා ලවුනේ. ඉතින් විස්තර ඇහුවා කිව්වා. උදේට යන්තම් උනේනවා කිව්වා. ආයෙ සනීපෙනවා. ආයෙත් පහුවතට යන්තම් උන. යන්තම් උනලා උන ලවුනේ. ලාවට උන ගන්න එක ලවුනේ. එතකොට එයා දැනගෙන තියලා තියෙනවා මේ රෝගය පිළිබඳව වෙනම පරීක්ෂණ කරලා ඔච්චර විද්‍යාව උපකරණ තිබුණේ නැහැ. එහෙනම් එයා දැනගන්නවා මේක වෛරස් එකක් ඇගේ තියෙන්නේ. ਉਹ වෛරස් එකට බේච් කරන්න ඕනේ කියලා. උට පුළුවන්කම තුන ඔහුගේ සිංහල දැනුමකම හින්දාම ඒ සඳහා ඒක ඒ තීන්දුවට එන්න. එතකොට අපේ දේශීය වෛද්‍යවරු පුළුවන් තරම් මේ වෛරස් වලට බේත් හැදුවා. අපි ආවා වෛරස් එකක්. මොකද අපිට එනවා මොකද ඩෙන්ගු මාරයා. මෙන්න ඩෙන්ගු මාරයාගෙන් බේරෙන්න ගස්ලඹු මිශ්‍ර කරගෙන ගස්ලඹු කොළ වලින් හදාපු වෛරසය දෙන්න හදනකොට මේ රටේ වෛද්‍යවරු ගහපු කැලෑ පත්තර ටික වුන්ට හිතා ගන්නවත් බැරි තරම්. ඇඬුවේ නැතුව විතරයි මේ වෛද්‍යවරු. වුන්ට ඒ තරම් නිග්‍රහ කළා. හැබැයි හොරෙන් වෛරස් මේවා බිව්වා. මම දන්නේ එක වෛද්‍යවරියක්. බටහිර වෛද්‍යවරියක්. යට හැදෙනවා ඩෙන්ගු. ඒ වෛද්‍යවරයාට අයිති එයාගේ මහත්තයාට නව තියෙන හෝටලයක්. ඒ හෝටලේ මම නවතිනවා. මගේ නිල නිවාසය හදනකම්. එයාට මම මේක කිව්වම කිව්වා දෙන්න දෙන්නේ නැහැ. හැබැයි අනික වෛද්‍යවරුන්ට හොරෙන් හරි දෙනවා නෝනමගේනේ. නෝනට සනීපයි. ප්‍රශ්නේ අර වෛද්‍යවරුන්ගේ බේද බටහිර වෛද්‍යවරුන්ගේ බේද නැත්නම් මේ ගස්ලඹු කොළද කියන එකට උත්තරයක් අදත් නැහැ. එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකුට ලෙඩක් හැදෙනවා පිළිකාවක්. පත්‍රවල දකින්න ඇති. නම් කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඒ වෛද්‍යවරියට තේරෙනවා අහලා තිබුණා මඤ්ඤොක්කා කාපුවම මේක සනීප වෙනවා කියලා. එයා දිගටම මඤ්ඤොක්කා ආහාරයට අරන් තියෙනවා. පස්සේ වෛද්‍යවරයා බයිරත් ගිහුවා මට සනීපුනේ මඤ්ඤොක්කා කාලා කියලා. විශේෂඥ වෛද්‍යවරියක්. තවත් වෛද්‍යවරයෙක් හිටියා මගේ අතිජාත මිත්‍රයෙක්. මම එයාට සහෝදරයා කියලා කියන්නේ. මේ ළඟදී ජීවිතුන් අතරින් අයින් වුණා. එයා පත්තරේට ලිව්වා එයාත් එක්ක සාකච්ඡා කරලා ඔබතුමිය හරියටම කියන්නේ කොහොමද මඤ්ඤොක්කා වලින් කියලා ඔබතුමිය ඇයි අර බේත් වලින්ද කියලා අපිට කියන්න බැයිද කියලා තර්කයකට හිර කෙරුවා. ඒ හින්දා අර මඤ්ඤොක්කා වලින් මේ පිළිකා රෝගය අඩු වෙනවා කියන කතන්දරේ මතුවීම නැවතුණා මේ වෛද්‍යවරු දෙන්න බටහිර ගැටිකමත් මේ හේතුවත් හින්දා. උන්ට හොයන්න තිබුණේ මඤ්ඤොක්කා දේශීය ආහාරයක් වෙච්ච රටවල් තියෙනවා. ජාතික ආහාරය වෙච්ච රටවල්. නයිජීරියාව පැත්තේ. එහාට ගිහිල්ලා පරීක්ෂණයක් කරන්න කාටවත් හිතුන්නේ නැත්තේ ඇයි මේ රටේ පිළිකා රෝගීන් කොච්චරක් ඉන්නවද? මේ රටේ පිළිකා රෝගීන් නැද්ද? එහෙමනම් හේතුව මඤ්ඤොක්කද? මේව ඔස්සේ ගියේ නැහැ කවුරුවක්වත්. මේ ආචාර්ය උපාධි ලියන PhD කියන්නේ PhD හොයන අයට ඇයි මේක මේ වගේ පරීක්ෂණ කරන්න යන්නේ නැත්තේ? ඒක කරන්න ඉල්ලුවොත් ගුරුවරයාගේ ගුරුවරයා වරම දෙන්නේ නැහැ. පශ්චාත් උපාධිය සඳහා ඒකට කවුරු හරි ගුරුවරයෙක් කරනවා. ඒකට කියන්නේ මොකක්ද මම දන්නේ කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ. එහෙම පශ්චාත් උපාධිය සඳහා නිබන්ධන සඳහා තොරතුරු ලියන්න ආපු ළමයි කීප දෙනෙක් මංගාවට ඒ එකම ගිහිල්ලා ටෙලිෆෝන් කරලා අහපව අඬනවා අයියෝ සර් මේක කරන්න දෙන්නේ අපේ සර් දෙන්නේ නැහැ මේක කරන්න අවසර දෙන්නේ. මෙන්න විශ්වවිද්‍යාල වල තත්ත්වය. හොඳ ළමයි ආවේ. දේශීය චින්තනයෙන් පෝෂණය වෙච්චි ඒක සඳහා යමක් කළ යුතුයි කියලා හිතාගෙන නිබන්ධන හදන්න මංගාවට තොරතුරු හොයන්න ආපු අය. උන්ට දුන්නේ නැහැ විශ්වවිද්‍යාලේ. ඒකයි මම කියන්නේ මේ රටේ දේශීය විශ්වවිද්‍යාලයක් දැනුම උගන්වන විශ්වවිද්‍යාලයක් බිහි වෙනකන්
ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම රටක් වෙච්ච මේ රට ශ්‍රේෂ්ඨම දැනුම නැති වෙලා යයි. මේ රටේ පාලකයන් ඇහෙනවනම් පාලකයෝ වහාම මේකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. උගන්වන්න ඕනෑ තරම් මහා ආචාර්යවරු ඉන්නවා. ඒ තමයි දේශීය ඥානයේ තියෙන යකදුරු වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු මේ සේරම ඉස්සරහට බැලලා කතා කරයි. වෛද්‍යවරු කියයි ශබ්ද තරංගයක් හසුරවන්නේ කොහොමද කියලා. ඒ සූර්යාගේ දුෂ්ට වර්ණාවලියේ නැනෝමීටර් 390ට මෙහා පැත්තෙන් තියෙන මයික්‍රෝවේව්ස් ටික හසුරවන්න පුළුවන් වීදුරුවක් පුපුරලා යවන්න. ඒ ටික හසුරවන්නේ කොහොමද කියලා මන්ත්‍ර වලින් ওই වෛද්‍යවරු ඒගොල්ලෝ කියයි මැරෙන්න ඉස්සෙල්ලා ඔක හොයාගන්න වෙනවා. හැබැයි විද්‍යාවෙන් පිළිගන්න බෝම්බයක් පිපුරුවොත් ඒ පුපුරපු තැන ඉඳලා තියෙන මයික්‍රෝවේව්ස් ටික කෙටි තරංග ටික එක්තරා දුරක තියෙනකන් වීදුරු පුපුරන බව. එහෙමනම් මන්ත්‍රයකුත් එහෙමයි. මේ තරංග පිළිබඳව විද්‍යාවත් හොයාගත්තේ වහන්නේ අපේව මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ හින්දා වහාම මේ විශ්වවිද්‍යාලය හදන්න ඕනේ. හදලා ඔවුන්ගේ සේවය මේ රටට අපිට ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් ඒ සඳහා සේවය කරන්න වෛද්‍යවරු නම් කරන්නත් ඒ විශේෂඥවරු නම් කරන්නත් මට පුළුවන්කම තියෙනවා. අද වෙනකොට මේ මොවුන් ඉන්නේ කොහෙද කියලා මම හඳුනාගෙන හිටපු හින්දා. මම එකක් කියන්න ඒ වෛද්‍යවරයා තාම ජීවතුන් අතර ඇති. ඔහු පිළිබඳව මට බැරි වුණා තාම අලුතෙන් හොයන්න. මම ඔහුගෙන් සර්ප විෂ වෙදකම ඉගෙන ගන්න යනවා. ඔහු මට අපූර්ව කතාවක් කියනවා. ඔහු රත්නපුරේ දවසක් ඇවිදිනවා. යනකොට ආරංචි වෙනවා මල ගෙදරක් තියෙනවා සර්පෙක් කාලා කියලා. දැන් මිනිහ යට කරන්න යන්නේ. මෙයා යනවා බලන්න මොහු වෛද්‍ය විෂ වෛද්‍යවරයෙක්. එයාට පේනවා ළමයා බලන්න ඉඩ දෙන්න කිව්වම මිනි වලදිම මිනි පෙට්ටිය අරලා පෙන්නනවා. එයාට තේරෙනවා ළමයා ජීවිතේ පණ තියෙනවා. අවසර ඉඳලා තියෙනවා මේ ළමයට වෙදකම් කරන්න. යට කරන්න ගිය එක කමන්නේ කියලා. මෙයාට සෙප්පුවෙන් බේතක් අරගෙන ඕනෑම විෂ වෛද්‍යවරයෙක්ගේ සෙප්පුවක් තියෙනවා. ඉනේ ගහගෙන යන හරකංගෙන් හදාපු. ඒක නැස්ස කරපුවාම ළමයා ඇස්සරියා. ළමයා ජීවත් වෙනවා. හරි මිනි පෙට්ටියත් සිහිවත් නැකට තියාගන්නවා. මෙවැනි වෛද්‍යවරු ඉන්නවා. ඔවුන්ගේ පුස්කොළ පොත් හේර මම පරිශීලනය කරලා තියෙනවා. එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා යන්නේ ලෙඩා බලන්න ඔළුව රෙදි කැල්ලකින් වහගෙන. ඒ ගිහිල්ලා බලන්නේ රෙදි කැල්ල වහලමයි. ඔහුගෙන් මං අහනවා. ඔහුගෙන් මම ඉගෙන ගන්න ගියා. ඇයි මේ රෙදි කැල්ලෙන් වහලා යන්නේ? එයා කියනවා තුවාලේ කාපු තැන දත්මලියන් ටිකක් තියන්න ඕනේ. ඕක පේන්න කරන්න හොඳ නැහැ. ඒකයි මම වහගෙන යන්නේ. දැන් බලන්න. සර්ප විෂ වේදකම කියන්නේ සර්ප විෂ මොනවා කියන්නේ මොනවද? හයි ප්‍රෝටීන්. ප්‍රෝටීන වල බලපෑම උඩ තමයි රෝගියා මැරෙන්නේ. ඒක දිය කරන්න පුළුවන් මොනවද? ටයිලින් වලට. ටයිලින් වල තියෙන දත්මලියන් වල. එහෙම නැත්නම් මේක දිය කරන්න පුළුවන් මොනවටද? ගස් ලැබු වලට. එහෙනම් සර්පෙක් කවොත් වැඩිපුරම ಗುಣ තියෙන්නේ රෑන පැපොල් වල. රෑන පැපොල් ගෙඩියක් කපලා තුලන්නේ ඒකට මේ ළඟදී ගුරුවරයෙක් මං ගාවට එනවා පොතක් ලියන්න. ඔව් සර්පෙක් කෑවා. කෑ ගහනවා කට්ටිය. අපර ගානයි මට ගියේ. මං ඔහුගේ ඇඟට විසයන්න නැතුව නැවැත්තුවා. මෙච්චරද මං වෛද්‍යවරයෙක් නෙවෙයි. අදත් කියනවා මං ජ්‍යොතිර්වේදියෙකුත් නෙවෙයි. හැබැයි දේශීය ඥානයේ එක එක පැතිවලින් හදාගන්න මට මේක සාමාන්‍ය දේවල්. මං අඬන්නේ මගේ අඳෝනාව රාජ්‍ය බලයේ තියෙන මිනිස්සු ඇයි මේක විශ්වාස නොකරන්නේ? ඇයි දේශීය විශ්වවිද්‍යාල පොඩි දෙයයි දේශීය විශ්වවිද්‍යාල හදන්න විතරයි තියෙන්නේ. දේශීය විශ්වවිද්‍යාල හදන්න අපි ගත්ත හැම උත්සාහයක්ම අසාර්ථක වුණා. හිටපු ජනාධිපතිවරයෙක් අපිට අක්කර 200 ගානක ඉඩමක් දෙනවා. අධ්‍යක්ෂ ගුරු යනවා අපි ගිහින් සිලබස් හදනවා. මහවැලියටයි තියෙනවා. මහවැලි අධ්‍යක්ෂ ගුරුත් එනවා අපිත් එක්ක. ආචාර්ය මහාචාර්යවරු ආචාර්ය ධර්මසේනලා ඔක්කොම එනවා සිලබස් හදන්න. අන්තිමට මොකක්ද උනේ අද? ඒ ඉඩම පෞද්ගලික සමාගමට විකුණලා දැම්මා. කනගාටුයි මේ රට ගැන කියන්නේ. හැබැයි කිය යුතුමයි. ඉඩම තියෙන දෙහියත් කණ්ඩියේ. තවත් කතා කරන්න දෙයක් නැහැ. ඒ හින්දා අපිට තියෙනවා මේ පිටුද තෙරපමක් කරන්න. ඒ තෙරපම මේ රජයටත් මම කරනවා.
ඉතින් මෙවැනි වටිනා කියන හෙළ ඔසු තුළින් වටිනා කියන ආහාර තුළින් අපේ ජීවිතේට කොතරම්නම් වටිනාකමක් එකතු වෙනවාද කියන කාරණාව මේ කාරණා ඔස්සේ ඔබට පැහැදිලි වන්නට ඇති. ඉතින් අද අපත් සමග සම්බන්ධ වුණේ පරිසරවේදී තිලක් කන්දගම මහතා. ආයුබෝවන් කියලා ඔබතුමාට බොහොම ගෞරවයෙන් සමුදෙනවා. අපිට පුළුවන් අපේ YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් like කරලා share කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.